භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. කම්මස්සඛා මානව සත්තා කම්මදායාධා කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණා කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතං. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික බෞද්ධ පින්වතුනි, රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ සිද්ධ කරනු ලබන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඔබ හැමෝම සූදානම් වෙන්නේ. පවුල්වල හැමෝම පුංචි දරුවෝ එකතු පාදා කරගෙන දැන් සූදානම් වෙන්නේ යමක් ඉගෙන ගනිමු, පිනක් සිද්ධ කරගමු කියන යහපත් පුණ්‍යවන්ත සිතින් ටික වේලාවක්, පුංචි වේලාවක් බණ අහන්න. මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා පාඨයේ හැටියට තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ චූලකම්ම විභංග සූත්‍රය. මේ ධර්ම දේශනාව ඉවරුනාට පස්සේ මතක තියෙන්න ඕන මොකද්ද මේ හාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රය මොකද්ද කියලා මතක තියෙන්න ඕන. දැන් ආයෙ පාරක් මං කියනවා සූත්‍රය මොකද්ද? මජ්ක්‍ධිම නිකායේ චූලකම්ම විභංග සූත්‍රය. මෙන්න මේ සූත්‍රය අද අපි මේ පුංචි වේලාව තුළ අපි සාකච්ඡා කරලා බලමු. මේ සූත්‍රය තුළ අන්තර්ගත වෙලා තියෙන කරුණු කාරණා මොනවද? ඒ සූත්‍රය තුළින් අපේ ජීවිතයට ගන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ කියලා අපි සාකච්ඡා කරලා බලමු. මෙන්න මේ සූත්‍රය සාකච්ඡා කරන්න පෙර ආතුව මේට අදාළ නිදාන කතාවක් තියෙනවා. මේ චූලකම්ම විභංග සූත්‍රයට අදාළ නිදාන කතාවක් තියෙනවා. අන්නේ නිදාන කතාව අපි සාකච්ඡා කරමින් මේක ඇතුළේ එන දහම් කරුණු අපි සාකච්ඡා කරමු. කාරුණික පින්වතුනි, සවැත් නුවරට ආසන්නයේ තිබ්බ ගමක් තුදු කියලා ගම්මානයක්. මොකද්ද ගම? තුදු. සවැත් නුවරට ආසන්නයේ තිබ්බ තුදු කියලා ගම්මානයක්. මේ ගම්මානේ හිටියා ප්‍රභූවරයෙක් හිටියත් බ්‍රාහ්මණයෙක් හිටියා තෝදෙහිය කියලා බ්‍රාහ්මණයෙක්. මේ බොහෝ දෙවිය තෝදෙහිය බමුණ ගැන දන්නවා. මේ ගමේ පෙදහානියා නැත්තම් ගම් පෙදහානියා හැටියට බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ඉන්නේ මහා ලොකු කෙනෙක් හැටියට සැලකපු කෙනෙක් තමයි තෝදෙහිය බමුණා. ඉතින් මේ තෝදෙහිය බමුණා හැමෝගෙම ගෞරවාදරයට පාත්‍ර වෙච්ච කෙනෙක් ඒ කාලේ. ගමේ පෙදහානියෙක් තෝදෙහිය බමුණා. ඉතින් මේ ඔයත් මේ දහම් පාසල් යන උදවිය පුංචි දරුවෝ දන්නවා බ්‍රාහ්මණ සම්ප්‍රදාය කොහොමද කියලා. ක්‍රිස්තපූර්ව 6 වන සියවසේ ලෝකස්වාමී අපේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න පෙර ආතුව බ්‍රාහ්මණය කොහොමද තමන්ගේ ආධිපත්‍ය දරාගෙන හිටියේ කියලා මේ හැමෝම දන්නවා. බ්‍රාහ්මනස්ස මුකමාසි තහදී වශයෙන් බ්‍රාහ්මණයෝ මුවින් ඉපදුනාය කියා සියලුම දේවල් වල ඔවුන් අගතැන්පත් වෙන්න උත්සාහ කළා. ඔයත්තුන්ට මතක නම් ඔයත්තුන්ට හොඳට හිතලා බලන්න බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළ බ්‍රාහ්මණයෝ ආගමික පැත්තෙන් ඔවුන් ඉහළින්ම වැජඹුණා. ඔවුන් අධ්‍යාපනයේ ආධිපත්‍ය ඔවුන් දරාගෙන හිටියා. ඔවුන් ඊට පස්සේ කාන්තාවන්ට නිදහසක් දුන්නෙම නැහැ. බ්‍රාහ්මණ සම්ප්‍රදාය බ්‍රාහ්මණයන් ඔවුන් වර්ණ 4කට මේ සමාජයේ බෙදලා දැම්මා. මොකද්ද වර්ණ 4? බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර වශයෙන් ඔවුන්
පන්ති 4කට මේ සමාජයේ බෙදලා දැම්මා. බ්‍රාහ්මණයන් කියන්නේ ඉතාමත්ම උසස් කුලයක්. ශේස්ත්‍රීය වංශිකයන් ඊට වඩා අඩුයි. අන්තිමේට 16 කියලා කොට්ටාසයක් ඇදුවා. කිසිදු වරප්‍රසාදයක් නැති කොට්ටාසයක්. අනිත් අයගේ වැඩකාරකම් කරන්න විදියට කුන් කොට්ටාසයක් හදලා තිබ්බා. සියලුම දේවල් වල ආධිපත්‍ය දරාගෙන හිටිය බ්‍රාහ්මණයෝ. මේ මං කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ අපේ ලෝකස්වාමී බුදු පියාණන් වහන්සේ පහළ වෙන කාලේ සියලුම දේවල් වල ආධිපත්‍ය දරාගෙන හිටියා. ඔයත් දන්නවා ඒ කාලේ වෙනකොට කාන්තාවන්ට තිබ්බ තත්ත්වය. මානුස්මෘතිය කියන පොතේ තියෙනවා බාල්ලේ පිතූර් වාසේ තිස්ඨේ ප්‍රාණිග්‍රහස්ය යවුවනේ පුත්‍රාණං භරදාරි ප්‍රේතන බජේත ස්ත්‍රීන් සුතන්ත්‍රතාත්. බාල්ලේ පිතූර් වාසේ තිස්ඨේ කියලා කියන්නේ මේ කාන්තාවෝ ගැහැණු උදවිය පුංචි කාලේ ඉන්න ඕන පිතූර් වාසේ තිස්ඨේ අම්මා තාත්තා යටතේ ඉන්න ඕන. ප්‍රාණිග්‍රහස්ය යවුවනේ තරුණ වියටපත් වුණාට පස්සේ ඒ තරුණ වියටපත් වෙච්ච කෙනා ඉන්න ඕන ස්වාමි පුරුෂයා යටතේ ජීවත් වෙන්න ඕන. එකමෙට හරි ස්වාමි පුරුෂයා මරුණොත් එහෙම එයා ඉන්න ඕන තමන්ගේ දරුවෝ යටතේ. ආමත් ඉන්දියාවේ ගියොත් දැකලා ඇති සමහරක් අය ගිනි ගොඩවල් වලට පයින්නවා. සමහරක් අය සුදු වස්ත්‍ර ඇඳගෙන මුළු ජීවිත කාලෙම ගෙමන් කරනවා. ඒ තමයි බ්‍රාහ්මණයෝ කාන්තාවන්ට දීලා තිබ්බ බලපෑම. ආයේ තියෙන මුඛවත්ම දලාකාරම් වාචා චන්දන සීතලම් මදු තිෂ්ඨති ජීවිහාග්‍රේ බ්‍රදරේසු හලාහලක්. කාන්තාව කියන්නේ බොහොම ලස්සන සෞම්‍ය සුකුමාල සුන්දර මනස්කෘත මනස්කාන්ත මලක්හා සමානයි. මට සිලුටුයි සෞම්‍යයි. වාචා චන්දන සීතල අය කතා කරන වචන අර සුදු හඳුන් අතේ උරච්චි කරලා ගෑවාම දැනෙන සිසිලසක් වගේ. මදු තිෂ්ඨති ජීවිහාග්‍රේ දිවාගින් පිට කරන හැම වචනයක්ම මීපැණි වගේ කියලා කිව්වේ බ්‍රාහ්මණයෝ. නමුත් මේ කාන්තාවගේ හදවතේ තියෙන ලෝකේ තියෙන බරපතලම භයානකම විෂ වෙන හලාහල විශේෂය තමයි තියෙන්නේ. ඒ නිසා කවුරු හරි කෙනෙක් මේ කාන්තාව ගැන විශ්වාසය තියනවා නම් එකේ කාන්තාව විශ්වාස කරන්න කිව්ව ස්ථානං නාස්ති. කිසිම අරමුණක් නැති කෙනෙක්, කිසිම බලාපොරොත්තුවක් නැති කෙනෙක්, කිසිම ප්‍රාර්ථනාවක් නැති කෙනෙක්, කිසිම එක ඉලක්කයක් තුළ ජීවත් වෙන්න බැරි කෙනෙක්. ඒ නිසා කාන්තාව දිහා බලනවා නම් බලන්න කිව්වේ සොහොනක දාලා යන කලගෙඩියක් අපි ගන්නෙ නෑ, බයයි ගන්න. කලගෙඩියක් අරන් සෝනේ දාලා තියෙන කලගෙඩිය අරන් අපි පාවිච්චි කරන්නේ නෑ, බයයි අපි ඒකට. ආන්නේ තරමටම බය වෙන්න කිව්වා මේ කාන්තාවන් කෙරෙහි. ඒකට මං කිව්වා ඒතකොට උන් ආධිපත්‍ය දරා අධ්‍යාපනයේ ආධිපත්‍ය දරාගෙන හිටියා, ආගමික ආධිපත්‍ය දරාගෙන හිටියා. සියලුම දරුවන් හැදීම සඳහා පමණ යාන්ත්‍රණයක් විදිහට කාන්තාව පාවිච්චි කළා. සියලුම දේවල් වල ආධිපත්‍ය දරාගෙන හිටියේ බමුණෝ. මේ මං කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ. මෙන්න මේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ වෙනකොට මේ බමුණන්ගේ ආධිපත්‍ය බ්‍රාහ්මණන් දරාගෙන හිටිය සියලුම බලතල ටිකෙන් ටික විනාශ වෙන්න පටන් ගත්ත ශ්‍රමණ සම්ප්‍රදායක් ඇති වුණා. ඔයත් දන්නවා. ඉස්කෝලේ යන ළමයි දන්නවා, දහම් පාසල් යන ළමයි දන්නවා. ශාස්ත්‍රවරු හිටියා ඒ කාලේ. අජිත කේස කම්බල, නිගණ්ඨනාත පුත්ත ආදී වශයෙන් ශාස්ත්‍රවරු හිටියා. මෙන්න මේ ශාස්ත්‍රවරු පහළ වුණාට පස්සේ මේ ශාස්ත්‍රවරු වල අතර මේ ශාස්ත්‍රවරු වලට අමතර වෙටි අපේ ලෝකස්වාමී බුදු පියාණන් වහන්සේ. එතකොට බ්‍රාහ්මණ සම්ප්‍රදායට වෙනස්ම මතයක් දරපු කෙනෙක් කොට්ටාසයක් තමයි ශ්‍රමණ සම්පදාය. එයාලා අග්නි පූජා කරේ නැහැ. ගිනි පූජා කරන්න ගියේ නැහැ. ඒකට යාග හෝම කරන්න ගියේ නැහැ. ඒ කිසි දෙයක් කරන්නේ නැතුව සංචාරක දිවි පෙවතක් ගත කරමින් තමයි ශ්‍රමණ සම්පදාය පටන් ගත්තේ. එනිසා මේ ශාස්ත්‍රවරුන් මේ පැත්තෙන් ශ්‍රමණ සම්පදායක් ආරම්භ කරනකොට අපේ බුදුහාමුදුරුවෝ මේ භික්ඛු ශාසනය ආරම්භ කළා. නැත්නම් ශ්‍රමණ සම්පදාය ආරම්භ කළා. මෙන්න මේ ශ්‍රමණ සම්පදාය ආරම්භ වුණාට පස්සේ තමයි
අර බමුණු ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පටන් ගත්තා. ඔවුන්ට තිබුණ වරප්‍රසාද ඔය ඇතු දන්නවා. බොහෝ බුදුහාමුදුරුවන්ට වරප්‍රසාද ලැබෙනකොට බ්‍රාහ්මණයන්ගේ වරප්‍රසාද නැති වෙන්න පටන් ගත්තා. බොහෝ බ්‍රාහ්මණ උදවිය බුදුහාමුදුරුවෝ ළඟ මහාන වෙන්න පටන් ගත්තා. බොහෝ බමුණු උදවිය බුදුහාමුදුරුවෝ කෙරේ පැහැදෙන්න පටන් ගත්තා. සියලුම වරප්‍රසාද අර තිබුණා වූ සියලුම බලතල වරප්‍රසාද ලාභ සත්කාර මේ ආදී සියලුම දේවල් ටික අර හාමුදුරුවන්ගේ අතට නැත්තම් ශ්‍රමණ සම්ප්‍රදාය පැත්තට හැරෙන්න පටන් ගත්තා. ඒ නිසා බොහෝ බමුණන් මේ ශාසනය ඇතුළට මහාන වෙන්න ඇවිල්ලා මහාන වුණා. මේ ශ්‍රමණ සම්ප්‍රදාය තුලට ආවා. මෙන්න මේ ආවට පස්සේ අර මං කිව්වා තුදූ කියලා ගම්මානේ හිටිය තෝදෙහිය කියන බමුණා. මේ ගමේ හිටිය පෙදානියා. මෙන්න මේ තමන්ගේ ආධිපත්‍ය තමන් දරාගෙන ඉන්න සම්ප්‍රදාය ටිකෙන් ටික ශ්‍රමණ සම්ප්‍රදායවල ඇති වෙනකොට බිඳ වැටෙනකොට මේක දරාගෙන ඉන්න බැරි වුණා තෝදෙය බමුණට. තෝදෙය බමුණ මොකද කරන්නේ? අර ශ්‍රමණ සම්ප්‍රදායවල ටික විවේචනය කරන්න පටන් ගත්තා. ඒ විවේචනයත් අතර තියෙන ප්‍රධානතම විවේචනය තමයි අපේ බුදුහාමුදුරුවන්ව විවේචනය කරන්න ගත්තා. බුදු අපි කියනවා මඩ ගහනවා කියලා කියනවා. බුදුහාමුදුරුවන්ට බනින්න පටන් ගන්නවා. බුදුහාමුදුරන්ට විවේචනය කරන්න ගන්නවා. බුදුහාමුදුරුවන්ට මඩ ගහනවා. මෙන්න මේ විවේචනය කරනවා මඩ ගහනවා. මෙන්න මෙහෙම කර බුදුහාමුදුරුවන්ට දකින්න වෙලාවේදී මිනිස්සු අතර හම්බුණත් බුදුහාමුදුරුවෝ එච්චර ලොකු කෙනෙක් නෙවෙයි. විවිධ විදිහට බුදුහාමුදුරන්ට මඩ ගහනවා. තමන්ගේ ආධිපත්‍යය කඩා හැරෙනකොට තමන්ගේ තිබුණු සියලුම දරාගෙන හිටපු සම්ප්‍රදාය වල ටිකෙන් ටික විනාශ වෙලා දරාගෙන ඉන්න බැරි කම නිසා බුදුහාමුදුරන්ව විවේචනය කරන්න පටන් ගත්තා. මේ තෝදෙය බමුණ ඔහොම ටික කාලයක් ඉඳලා වයසට ගිහිල්ලා තෝදෙය බමුණ මිය පරලොව ගියා. මිය පරලොව ගිහිල්ලා තෝදෙය බමුණ ඒ තමන්ගේ ගෙදරම බලු පැටියෙක් වෙලා ඉපදුනා. ඒ ගෙදරම බලු පැටියෙක් වෙලා මේ තෝදෙය බමුණ ඉපදුනා. ඒ ගෙදර තෝදෙය බමුණට හිටියා පුතෙක් සුබ කියලා. ඉතින් මේ සුබ ආනවයා සුබ තරුණයා අර බලු පැටියා ඉතාමත්ම ආදරයෙන් ලෙන්ගතු අර පුතා අර බලු පැටියව හදා වඩා ගන්නවා. මේ තෝදෙය පවුල කියලා කියන්නේ තෝදෙය බමුණු පවුල කියන්නේ සල්ලිකාර පවුලක්. ඉතින් මේ බලු පැටියට සලකන්නේ සල්ලිකාර විදිහටම තමයි සලකන්නේ. සියලුම වරප්‍රසාද දෙනවා අර බලු පැටියට. තෝදෙය බමුණගේ කාමරේමයි නිදාගන්නේ. තෝදෙය බමුණ නිදාගන්නේ ඇඳේමයි නිදාගන්නේ. ඔහුගේ කොට්ටෙමයි නිදාගන්නේ. දැන් තාමත් තියෙනවා ලංකාවේ ඔහම. බොහෝ උදවිය තමන්ගේ ඇඳවල් උඩ තමයි බල්ලෝ තියාගෙන ඉන්නේ. කාමරවල වල තියන් ඉන්නවා. පරණ කාලේ ඥාති වෙන්නත් පුළුවනි. එනිසා අර බමුණ අර මානවයා සුබ මානවයා අර බලු පැටියට ඉතාමත්ම ලෙන්ගතුයි ආදරේ කරුණාව සෙනෙහස මෛත්‍රිය මේ සියලුම දේවල් සියලු වරප්‍රසාද ගෙදර හැදෙන දරුවෙකුට වගේ සියලු වරප්‍රසාද ටික අර සුබ මානවයා අර බලු පැටියට දුන්නා. බුදුහාමුදුරුවෝ දවසක් මහා කරුණා සමාපatti සුවයට වැඩමැදිලා බුදුහාමුදුරුවෝ බලනවා කාටද මම පිහිට වෙන්නේ කියලා බලනකොට සුබ මානවයා බුදුහාමුදුරුවෝ දැක්කා. බුදුහාමුදුරුවෝ හිතනවා මට මේ සුබ මානවයාට මහා කරුණාව පාන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ අර සුබ මානවයාගේ ගේ ළඟින් බුදුහාමුදුරුවෝ වැඩම කරනවා. බුදුහාමුදුරුවෝ ගේ ළඟින් වැඩම කරනකොට අර බල්ලා මොකද කරන්නේ බලු පැටියා දුවගෙන ආවා. දුවගෙන ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට දැන් බුරන්න ගත්තා. බුදුහාමුදුරන්ට දැන් බුරනවා. බුදුහාමුදුරන්ට බිරුවාට පස්සේ බුදුහාමුදුරුවෝ දන්නවා මේ ඉන්නේ බලු කුක්කෙක් වෙලා මේ ගෙදර ඉපදුනාට මේ ඉපදිලා ඉන්නේ ඒ ගෙදර මට පෙර ආත්ම භාවයේදී බැන්න තෝදෙය බමුණා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී කියනවා
බලන්න බුදුහාමුදුරුවෝ කියන වචනේ බලන්න. ආමන්ත්‍රණය කරපු විදිහ බලන්න. බුදුහාමුදුරුවෝ කියනවා තෝ දෙయ్య අර බලු කුක්කට කියන්නේ. ඔය පෙර ආත්මෙන් මට ගෙරෙව්වා. එන බුදුහාන්ට බැන්නනේ තමන්ගේ ආධිපත්‍යය කඩා හැලෙනකොට තමන් දරාගෙන ඉන්න සියලු වරප්‍රසාද ටිකෙන් ටික නැති වෙලා විනාශ වෙලා යනකොට දරාගෙන ඉන්නවරු බැන්නේ. ඒ තෝ දෙయ్య බමුණ නෙමෙයි. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා පෙර ආත්මෙත් මට ගෙරෙව්වා. තාමත් ගොරවනව නේද කියලා බුදුහාමුදුරුවෝ ඇහුවා. හින්ට් අපි කියන හින්ට් එකක් ගහනවා කියලා. තාමත් ගොරවනව නේද කියලා ඇහුවා. මෙන්න මේ වෙලාවේදී අර බලු කුක්කට ಜಾති ස්මරණ ඥානෙ පහළ වුණා. අනේ මේ බුදුහාමුදුරුවෝ මාව අඳුනගත්තනි කියලා දැනගෙන මේ බලු කුක්කා බලු පැටියා වහාම ගියා කුස්සියේ ලිපගාවට. ලිපගාවට ගිහිල්ලා දැන් ලිපගාව අල්ලු ගොඩේ දැන් නිදාගෙන ඉන්නවා. වක්කුටු වෙලා ගුලි ගහිලා දැන් නිදාගෙන ඉන්නවා. ගෙදර වැඩ කරන සේවක සේවිකාවන් සියලු දෙනා බැලුවා කවදාකවත් නැතුව සිරිහානේ නිදාගන්න කෙනෙක්. සියලුම සැප සම්පත් තිබුණු මේ බලු කුක්ක අද මොකද මේ ලිපගාවට වෙලා නිදාගෙන ඉන්නේ. සුබ මානවේ ආවා. ඇහුවක්කෝ බලු පැටියා. අන්න ඒ වෙලාවේදී කියනවා බලු පැටියා අන්න ලිපගාවට වෙලා බුදි. නැගිටින්නේ නැහැ වකුටු වෙලා ඉන්නේ. අන්න ඒ වෙලාවේදී සුබ මානවයාට කියනවා අර ගෙදර වැඩ කරන්න හිටපු සේවක සේවිකාවන් කියනවා අද මහා අමෝතු දෙයක් වුණා. මේ ළඟින් ගියපු මහා ශ්‍රමණයෙක් ඉන්නවා බුදුහාමුදුරුවෝ කියලා. අන්නේ බුදුහාමුදුරුවෝ බලු කුක්කට අද කතා කරලා කිව්වනේ මේ තෝ දෙయ్య කියලා කිව්වා. ඔබේ තාත්තගේ නමින් තමයි බලු කුක්කට කතා කළේ. අන්නේ කතා කරපු වෙලාවෙ ඉඳලා තමයි මේ බලු කුක්කා ගිහිල්ලා නිදාගත්තේ ලිබ්බොක්කේ. අපි කියනවා ලිඳලා ලිපගාව තමයි නිදාගෙන ඉන්නේ. මෙන්න මේ වෙලාවේදී අර සුබ මානවයාට ඊ타මාත්ම කේන්තියක් ආවා. මගේ තාත්තා මේ තෝ දෙయ్య බමුණු සම්ප්‍රදාය උගන්වන සියලුම වේද ග්‍රන්ථයන් කටපාඩම් කරපු කෙනෙක්. ක්‍රික් යජුර් සාම අතර්වන් ආදී වශයෙන් තියනවා වූ සියලුම වේදයන්හි පරතරට ගිය කෙනෙක්. අපේ තාත්තා ගම් ප්‍රධානියෙක්. අපේ තාත්තා කරන්න ඕන සියලුම දිව්‍ය පූජාවන් කරලා ඉවරයි. අපේ තාත්තා කරන්න ඕන සියලුම අග්නි පූජාවල් කරලා ඉවරයි. අපේ තාත්තා කරන්න ඕන සියලුම ගිනි පූජාවන් කරලා ඉවරයි. අපේ තාත්තා කරන්න ඕන සියලුම යාග හෝම කරලා ඉවරයි. ඒ නිසා අපේ තාත්තන මහා බ්‍රහ්මෙක් වෙලා තමයි ඉපදිලා තියෙන්නේ. බ්‍රහ්ම ලෝකේ තමයි ඉපදිලා තියෙන්නේ. ඉතින් සුබ මානවයාත් ඇවිල්ලා කතා කරලා ලිපේ අල්ලු ගොඩේ නිදාගෙන ඉන්නේ නැගිටින්නේ නෑ දැන්. කරන්න දෙයක්වත් නෑ. මම මේක විසඳ ගන්නම්කෝ ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ගිහිල්ලා හම්බ වෙනවා. සුබ මානවයා. බුදුහාමුදුරුවන්ගෙන් ගිහිල්ලා ආනවා. බුදුහාමුදුරුවනේ අද අපේ ගෙවල් පැත්තේ වැඩියද? බුදුහාමුදුරුවෝ කියනවා ඔව්. ඒ වෙලාවේදී බුදුහාමුදුරනේ අපේ ගෙදර ඉන්න බලු පැටියට බලු කුක්කට ඔබ වහන්සේ තෝ දෙయ్య කියලා බැනලා අමතලා තියෙන්නේ. ඇයි බුදුහාමුදුරනේ එහෙම කළේ? ඒ කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ කියනවා කලබල වෙන්න එපා මානවය. මං ඒක තෝ දෙయ్య ඔබට නොදුන්න දේවල් එහෙම තියෙනවද තව? අපේ බුදුහාමුදුරනේ කොච්චර තියනවද? බුදුහාමුදුරනේ කහවණු ලක්ෂයක් විතර වටිනා මාලයක් තිබ්බා. මං අහලා තියෙනවා මෙහෙම දෙයක් අපේ පරම්පරාවේ තිබ්බා කියලා. තාත්තා ළඟත් තිබ්බා. ඒක කොහේ ගියාද දන්නේ නැහැ බුදුහාමුදුරනේ. ඊළඟට බුදුහාමුදුරනේ තිබ්බා මිරිවැටි සංගලක් තිබ්බා. රත්තරන්. ඒක කොහේ ගියාද කියලා දන්නේ නැහැ. ඊළඟට බුදුහාමුදුරනේ තිබ්බා තාත්තා කෑම කාපු රන් තැටියක් තිබ්බා. ඒ තැටියක් නැහැ බුදුහාමුදුරනේ. ඊළඟට තිබ්බා බුදුහාමනේ රත්තරන් හැරමිටියක් තිබ්බා. ඒකත් නැහැ. අන්න ඒ වෙලාවේදී කිව්ව ඔබට නොදුන්න දෙයක් තියෙනවා නම් ඔබ ගිහිල්ලා අර මං කියපු වැඩේ කරන්න. ඉතින් අර
සුභමානවයාත් ගෙදර ගිහිල්ලා අර කියපු විදිහ බුදුහාඳුර ගැන විශ්වාසයක් නැහැ. මෙයා බෞද්ධ නෙවෙයි. සුභමානවයා බෞද්ධ කෙනෙක් නෙවෙයි. බුදුහාඳුර ගැන විශ්වාසිකුත් නැහැ. නමුත් කරලා බලන්න හිතුණා සුභමානවයාට මේ මොකද්ද මේ කියන්නේ කියලා. අර විදිහටම කරා. කිරිබතක් හදලා දුන්නා. නිදි කෙරෙව්වා. නින්ද යාගෙන ඇස් දෙක පියාගෙන එනකොට අහන්න කිව්වා අප්පච්චි මට නොදුන්න තව වස්තු එහෙම තියනවද කියලා ඇහුවා. මට නොදුන්න දේවල් අප්පච්චි අර කෝ මිරිවැටි සංගල එහෙම. අප්පච්චි කෝ අර කහවණු ලක්ෂයක් විතර වටිනා මාලේ කෝ කියලා ඇහුවා. මෙන්න මේ වෙලාවේදී අර බලු පැටියට ಜಾති ස්මරණ ඥානය පහළ වුණා. ලැජ්ජාවටපත් වුණා. වහාම ලිප ගාවින් නැගිටලා අලු ගොඩෙන් නැගිටලා අලු ගසා දාලා අර පොළව හාරන්න පටන් ගත්තා. තමන් වලලපු තැන්. සුභමානවයා ගෙදර ඉන්න සේවක සේවිකාවන්ට කිව්වා මේ ටික හාරන්න. හාරනකොට හම්බුණා රත්තරන් මාලේ හම්බුණා. මිරිවැටි සංගල හම්බුණා. සියලුම වස්තු සම්පත්තියේ වල ඇතුලේ තිබිලා ගොඩ ගත්තා. ෂණේකින් වහාම සුභමානවයා බුදුහාමුදුරුව හම්බ වෙන්න ගියා. බුදුහාමුදුරුව හම්බ වෙලා බුදුහාමුදුරුවන්ට ගිහිල්ලා බුදුහාමුදුරුව හම්බ වෙච්ච විදිහත් මෙතන වෙනස්. කොහොමද හම්බ වෙන්නේ බුදුහාමුදුරුවන්ව? තේනුපසංකමේ උපසංකමිත්වා භගවතා සද්ධින් සම්මෝධින්සු කතං සාරාණියං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදී. බලන්න ඔය ඇත්ත බොහෝ සූත්‍ර ධර්ම අහලා ඇති. බොහෝ බණ කතා අහලා ඇති. බොහෝ පිරිත් අහලා ඇති. ඒ තැන්වල තියෙන කාරණික පින්වතුනි තේනුපසංකමි. එතෙන්ට ගිහිල්ලා උපසංකමිත්වා එතෙන්ට ගොස් භගවතා සද්දෙන් බුදුරජාණන් වහන්සේ සමග සම්මෝධින්සෝ කතං සාරාණිය බුදුහාමුදුරුව සමග පිළිසඳරේ යෙදුනා කියලා විතරයි මේ කියන්නේ. නමුත් බලන්න බොහෝ සූත්‍රවල තියෙන්නේ උපසංකමිත්වා භගවත අභිවාදෙත්වා කියලා වචනයක් එනවා. අභිවාදෙත්වා කියලා කියන්නේ වඳිනවා. දැන් මෙතනදී වඳින්නේ නෑ සුබ. Tamante එල්ල වෙච්ච ලැජ්ජාවක් තියෙනවා. එක පැත්තකින් තාත්තා බල්ලෙක් වෙලා ඉපදෙනවා කියන ලැජ්ජාවක් තියෙනවා. අනිත් පැත්තෙන් තමන්ගේ තියෙන වංශක්කාරකම, තමන්ගේ ලොකුකම මාන්නය ඉතින් වැන්දේ නෑ බුදුහාමුදුරන්ට. මෙයා කරන්නේ පිළිසඳරේ යෙදුනා. කියලා බුදුහාමුදුරුව සමග පිළිසඳරේ යෙදුනා කියලායි කියන්නේ. හැබැයි මෙතනදී කතා බුදුහාමුදුරන්ට වන්දනා කරන්නේ නෑ, වඳින්නේ නෑ. මෙන්න මේ වෙලාවේදී සුබ මානවයා බුදුහාමුදුරු ළඟට හම්බ වෙලා බුදුහාමුදුරන්ට කියනවා කෝනුකෝ බොහෝ ගෝතම හේතුකෝ පච්චයෝ යේන මනුස්සා ඒව සතං මනුස්ස භූතානං දිස්සති හීන ප්‍රනීතතා. බුදුහාමුදුරනේ මේ මිනිස්යා තුළ අපි දකින්න පුළුවනි විවිධ වෙනස්කම් බුදුහාමුදුරනේ අපිට දකින්න පුළුවන්. බුදුහාමුදුරනේ සමහරක් අය ඉන්නවා අල්පායුෂය බුදුහාමුදුරනේ මේ සමාජයේ පහළ වෙනවානේ. අල්පායුෂ කියලා කියන්නේ පුංචි කාලේ ළමා කාලේ පොඩි කාලේ ළමයි මැරෙනවානේ බුදුහාමුදුරනේ. මෙහෙම වෙන්නේ ඇයි? වෙනස් වෙන්නේ ඇයි? සමහරක් අය බුදුහාමුදුරනේ දිස්සන්ති දීඝායුකෝ. සමහරක් අය ලොකු වයසට ගිහිල්ලා සමහරක් අය දීර්ඝායු සම්පත්තිය විඳලා බුදුහාමුදුරනේ මැරෙනවානේ. ඇයි එහෙම වෙන්නේ? මේ බණ දන්න උපාසක අම්මලා දන්නවා. බණ දන්න උපාසක තාත්තලා දන්නවා. දහම් පාසල් යන දරුවෝ දන්නවා. අපේ කාලේ හාමුදුරුවෝ කෙනෙක් හිටියා බුදුහාමුදුරුවන්ගේ කාලේ බක්කුල මහරහතන් වහන්සේ. කොච්චර කල් හිටියද? දැන් බණ අහන කවුරු හරි කෙනෙක් හිතලා බලන්න. අවුරුදු 160ක් හිටියා බක්කුල මහරහතන් වහන්සේ. දීර්ඝායුෂ සම්පත්තිය තිබ්බා. ඊට පස්සේ ආය බුදුහා මේ සුබ මානවයා කියන බුදුහාරනේ දිස්සන්ති බහු ආබාධා. සමහරක් අය බුදුහාඳුරනේ බොහෝ ආබාධයි. යනකොට බෙහෙත් මල්ල කරේ පත්තු බැඳ බැඳ ලුණු ඇඹුල් සහිතව කෑමක් කන්න බෑ, මිරිස් සහිතව කෑමක් කන්න බෑ. බුදුහාඳුරනේ ලෙඩ වාට්ටු කියන කියලා අපි. බොහෝ ආබාධයි. කොලෙස්ටරෝල් වෙන්න පුළුවන්, සීනි වෙන්න පුළුවන්, ප්‍රෙෂර් වෙන්න පුළුවන්.
කොච්චරනම් ලෙඩ රෝග හැදෙනවද කියන්න බැරි කටුක බියජනක අප්‍රසන්න ලෙඩ රෝග ජීවිතවලට හැදෙනවද? මේ කියන ඇයි බුදුහාඳුනේ එහෙම වෙන්නේ? සමහරක් අය ලෙඩ වෙනවා. සමහරක් අය බුදුහාඳුනේ අල්පාබාධ දිස්සන්ති අල්පාබාධ ලෙඩ නැහැ. සමහරක් වයසට ගිය උපාසකම්මලා ඉන්න හරි ප්‍රියමනාපයි. ලෙඩක් හොයාගන්න නැහැ. සමහරක් අය ඉපදෙනකොටම ඇස් පේන්නේ නැහැ. දැකලා ඇති මේ පින්වත් පිරිස අනන්ත අපරිමාණව. ඉපදෙනකොට ඇස් පේන්නේ නැහැ. සමහරක් ඉපදෙන කතා කරගන්න බෑ. ඉපදෙනකොටම මන්දබුද්ධිකයි. සමහරක් අය කියන්න බැරි තරම් කාරුණික පින්වතුනි කොච්චරනම් මිනිස්සු විඳවනවද? ඉපදෙන ගමන් ඇස් පේන්නේ නැති අය ඉපදෙනවා. ඉපදෙනකොටම කන් ඇහෙන්නේ නැති අය ඉපදෙනවා. ඉපදෙනකොටම කතා කරගන්න බෑ. ඉපදෙනකොටම ශරීර අවයව පණ නැති අය ඉපදෙනවා. දැක්කද? සමහරක් අය අල්පාබාධයි ලෙඩ රෝග අඩුයි. ඊළඟට දිස්සන්දි දුප්පන්නා බුදුහාමේ සමහරක් අය දුර්වර්ණයි අප්‍රසන්නයි. කෙනෙක් දැක්කහම මූසලකම පේන අපි කියන කවුරු හරි මිනිස්සයා දැක්කොත් එම අද දවසම ඉවරයි කියලා කියනවා. සමහරක් අය එහෙම ඉන්නවා. අර බුදුහාමුදුරුවන්ගේ කාලෙත් මතක ඇති ඔය ඇත්තුන්ට. බුදුහාමුදුරු ළඟත් එක්කෙනෙක් මහණ වුණානේ බුදුහාමුදුරුවන්ගේ ප්‍රියමනාප බව දැකලා. එයා බණ භාවනා කරන්න ගියේ නෑ. බුදුහාමුදුරුවෝ එයා ශ්‍රද්ධාවන්තයින් අතර අගතනතුර හම්බුණා. බුදුහාමුදුරුවෝ ළඟ ගිහිල්ලා මහණ වුණා. එයා මහණ වෙලා බණ භාවනා කරන්න ගියේ නෑ. එයා කරන්නේ මොකද්ද? බුදුහාමුදුරන්ගේ රූපෙ දිහා බල බල ඉන්නවා. බුදුහාමුදුර රූපෙට වශී වෙලා එවන ප්‍රියමනාප භාවය. දැන් කෙනෙක් දැක්කහම එක්කෙනෙක් දැක්කහම එයා දිහා ආපස්සට සැරලා හැරිලා බලන්න පුළුවන්කම තියෙන්න ඕන. ඉතින් සමහරක් අය දැක්කහම ආපස්සරයක් හැරිලා බලන්නේ දුවන්න යන්න හිතෙනවා. මා රෞද්‍ර මූණවල් තියෙන්නේ. භයානක මූණවල් සමහරක් අයගේ තියෙන්නේ. දැක්කහම කිසි ප්‍රසන්න භාවයක් නැහැ සමහරක් අය. ඇයි බුදුහාඳුනේ මෙහෙම වෙන්නේ? මේ සුබ මානවය ආයේ කියන බුදුහාන්නේ දිස්සන්ති වන්නවන්තෝ සමහරක් අය බුදුහාන්නේ හරි පැහැපත්නි. හරි ලස්සනයි ප්‍රියමනාපයි බුදුහා. ඇයි මෙහෙම වෙන්නේ? ඊළඟට ආයේ කියනවා මේ සුබ මානවය කියනවා දිස්සන්ති අප්පභෝගා. අප්පභෝගා කියලා කියන්නේ සමහරක් අය දිලිඳුයි. මේ පින්වත් පිරිස ටවුන් එකකට ගිහිලා තිබොත් නගරයකට ගිහිල්ලා තිබ්බොත් එහෙම දකින්න පුළුවනි මිනිස්සු නිදා ගන්න තැනක් නැහැ. ඉන්න හිටින්න තන්නේ මිනිස්සු කිලෝමීටර ගණන් ඇවිදිනවා, යාඥා කරනවා, යදිනවා, ඉල්ලනවා, කැන්න මොනවා හරි දෙන්න කියලා ඉල්ලනවා. කිලෝමීටර ගණන් මිනිස්සු ඇවිදිනවා, කණ්ඩ යදිනවා, යාඥා කරනවා. නිදා ගන්න තැනක් නැතුව පේමන්ට් වල මිනිස්සු නිදා ගන්නවා. දිලිඳු වෙලා බුදුහාරනේ මේ ඉපදෙනවානේ. සමහර මිනිස්සු බුදුහාරනේ මහා භෝගා දිස්සන්ති මහා භෝගා බොහෝ වස්තු සම්පatti තියන අය බුදුහාරනේ ඉපදෙනවනේ. ගොඩාක් සල්ලි තියන අය බුදුහාරනේ ඉපදෙනවනේ. ඔය ධන සම්පත්තිය තියන අය බුදුහාරනේ ඉපදෙනවනේ. ඇයි බුදුහාරනේම වෙන්නේ? සමහරක් අය ඉපදෙනකොටම සල්ලි නැහැ. ඉපදෙනකොට දිලිඳුයි. කෑම හොයාගන්න විදිහක් නැහැ. යදිනවා යාඥා කරන අපේ සමාජෙම ඉන්න අය. ඇයි බුදුහාඳුනේ මෙහෙම වෙන්නේ කියලා බුදුහාරුවන්ගෙන් ඇහුවා. ඊළඟට කියනවා දිස්සන්ති නීච කුලීනං. මේ කාරණා ගොඩක් තියෙනවා. මේ කෙටියෙන් විස්තර කරලා නීච කුලීනං කියලා කියන්නේ සමහරක් අය බුදුහාඳුනේ මේ කුලයෙන් පහත්. දැන් ඉන්දියාවේ තියෙන රජගහ නුවර තපෝදහ නදිය. දැන් වැඩිහිටි උපාසකම්මලා දඹදිව වන්දනාවම ගියොත් එම් බලා ගන්න පුළුවන් රජගහ නුවර තපෝදහ නදිය. ඒකේ තියෙනවා තපෝදහ නදියේ නාන්නේ බ්‍රාහ්මණයෝ විතරයි. ඒ නාල දුඹුරු වෙච්ච වතුර තමයි අනිත් අයට නාන්න පුළුවන් කුලහීනයන්ට. ඔන්න දැක්කද? කුලහීනේ තරම. එච්චර ඕනේ නෑ. ලංකාවේ නිදසුනක් කියලා කියන්නම්. ඔයත් කියවල ඇති බැද්දේ ගම නවකතාව. කවුද ලිව්වේ? ලෙනාඩ් උල්ෆ් කියන කෙනා ලියපු බැද්දේ ගම නවකතාව. දිසාපති
කෙනෙක් ඇටියට හිටපු ලෙනාල්ඩ් උල්ෆ් මෙයා මොකද කරන්නේ මේ කෙනා අර කුලහීනයන් වෙච්ච කාන්තාවන්ට උඩට 70ක් ඇඳගන්න ගම්පෙදානියන්ගෙන් අවසර ගන්න ඕනේ කියලා සඳහන් වෙලා තියෙනවා. දැක්කද කුලහීනයන්ගේ තරම? උඩට 70ක් අඳින්න ගම් මුලාදෑනියකින් අවසර ගන්න ඕන. ඒ ලංකාවේ. සමහරක් අය බුදුහාමුදුරනේ මහා උච්චා කුලින උසස් කුලවල සමහරක් අය ඉපදෙනවා. සමහර බුදුහාන්නේ දුප්පඤ්ඤා. සමහරක් අය කියන මෙලව සසර තේරෙන්නේ නැහැ. අපි කියනවා පදපරම කියලා. වැත්තෝ අහලා ඇති බුදුහාමුදුරන්ගේ කාලෙත් තෝ මහාමුදුරු කෙනෙක් හිටියා. මෙලව සසරක් කියන දෙයක් තේරෙන්නේ නැහැ. මම පුංචි නිදසුණක් කියන අපේ පන්සලේ වෙච්ච වැඩ. අපේ පන්සලට ගෙනාව මහාන කරන්න අවුරුදු 14 විතර කොළු පැටියෙක්. අපේ ලොකු හාමුදුරුවෝ මොකද කරන්නේ මේ ළමයාට එක අකුරක්වත් බෑ අවුරුදු 14ක් ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ. හෝඩි පොත ගෙනාව අවුරුදු 14 දරුවා උදේ ඉඳන් සතියක් විතර යනකම් එක දිගට උගන්වනවා අයන්න අල්මා යන්න මා යන්න අම්මා. එක දිගටම උගන්වනවා අයන්න අල්මා යන්න මා යන්න අම්මා. මෙහෙම සතියක් විතර උගන්වන කොච්චර කිව්වත් මතක හිටින්නේ නැහැ. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ මොකද කරන්නේ පන්සලෙන් උඩ තියෙන බෝධිය. උඩහා ඉඳන් පල්ලෙහාට ඇහෙන්න කෑ ගහන්න ඕන දැන් මෙයා. මෙයා පොඩි ළමයා අවුරුදු 14 ළමයා පාඩම් කරනවා අයන්න අල්මා යන්න මා යන්න අම්මා කියලා පල්ලෙහා සංඝාවාසයට ඇහෙන්න කෑ ගහලා කියන්න ඕන. ඒ ලොකු හාමුදුරුවෝ හවස 3ට විතර දවල් නිදාගෙන සැතපීලා 3ට විතර ඇහැරුණා. ඇහැරිලා ඇවිල්ලා අර ළමයාට එන්න කිව්වා පාඩම් ගන්න. ඉතින් පාඩම කියන්න කිව්වා මතක නැහැ. ඉතින් ලොකු හාමුදුරුවෝ කිව්වා අකුරු ටික අයන්න අල්මා යන්න මා යන්න මොනවද ඇහුවා. ඒ කොල්ල එකපාරටම කිව්වා අක්කා කියලා. ඒ ලොකු හාමුදුරන්ට හරියට කේන්ති ගියා මේ කොල්ලා මහාන කරන්න හරියන්නේ නැහැ කියලා ගෙදරටම ආයෙ ගිහින් දැම්මා. කොච්චර කිව්වට තේරුම් ගත්තේ නැහැ. කොච්චර කිව්වා සමහරක් අය ඉන්නවා තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. යන්නේ බුදුහාමනේ ඇයි එහෙම වෙන්නේ කියලා ඇහුවා. සමහරක් ඉන්නවා බුදුහාමනේ මහා ප්‍රඥාවන්තයි කියලා මේ කිව්වා. මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ සුබ මානවයාට බුදුහාමුදුරුවෝ කියනවා කම්මස්සකහා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනා මේ හැම එකටම හේතුව මානවයා මේ කර්මයේ තමයි බලපාලා තිනේ. ඔබ කරන සියලුම දේවල් ඔබ දුප්පත් වෙන්නත් ඔබ පොහොසත් වෙන්නත් ඔබ සල්ලිකාරයෙක් වෙන්නත් ඔබ දුප්පක්නියෙක් වෙන්නත් ඔබ වර්ණ අඩු කෙනෙක් වෙන්නත් ඔබ ලස්සන වෙන්නත් පැහැපත් වෙන්නත් හේතුව තමයි ඔබේ කර්මය. එන්න මොකවත් නෙවෙයි. ඔබ විසින් කරන්නා වූ සියලුම කර්ම තමයි මේකට බලපාලා තියෙන්නේ කියලා බුදුහාඳුරන්ට කිව්වා. අන්නේ කිව්වට පස්සේ මේ සුබ මානවයාට මේක මෙහෙම කිව්වට තේරුන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුහාඳුර මේක තේරුම් කරලා දෙනවා කෙටියෙන් කියන්නම්. බුදුහාඳුරෝ කියන පානාති පාතා සත්තු මරණව නම් ලජ්ජී කිසිම දයාවක් නැත්තම් අනුකම්පාවක් නැත්තම් වේද දණ්ඩෝ දඩමුගුරු වලින් පහර දෙනවා නම් අන්නේ කෙනා කායස්ස බෙහෙදා මරණං පරම් මරණං නිරයං උප්පජ්ජති මරලා ගිහිල්ලා කරුණී පිංගුද නිරේ උපදිනවා. නිරේ උපදින්නේ නැත්නම් නොචේ කායස්ස බෙහෙදා පරම් මරණං මනුස්ස ලෝකයට ගියත් අඩු ආයුෂයෙන් යයි මරණයටපත් වෙනවා. මෙන්න මේ විදිහට බුදුහාමුදුරුවෝ කියන බහු ආබාධ වෙන්න හේතුවත් ඕක තමයි. නීත දණ්ඩෝ නීත සත්තෝ ලජ්ජී දයාපන්නෝ කිසිම දයා කරුණාවක් නැතුව ලේ ඇති අත් ඇතිව Taman ජීවත් වෙනවා නම් කවුරු හරි කෙනෙක් ක්‍රෝධ කරන යම් කිසි පුරුෂයෙක් ආ ස්ත්‍රියක් ක්‍රෝධ කරනවා නම් වෛර කරනවා නම් සමහරක් අයගේ ක්‍රෝධය බලන්න ක්‍රෝධයේ තුන් ආකාරයකට දිනවා. ගලේ කෙටුවා වගේ සමහරක් අය ක්‍රෝධ කරනවා. සමහරක් අයගේ ක්‍රෝධය වැල්ලේ ඉර ඇඳා වගේ සමහරක් අය වතුරේ ඇඳා වගේ ක්‍රෝධ කරනවා. ඒ නිසා කාරුණික පින්වත්නි සමහරක් අය හරියට ක්‍රෝධ කරනවා වෛර කරනවා. මම මේ පුංචි කතාව විනාඩි 5ක කතාවක් කරලා මේ ධර්ම දේශනාව නිමාවටපත් කරන්නම් කර්මය කොහොමද බලපාන්නේ කියලා. ඉස්සර කාලේ කාරුණික පින්වත්නි කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ හාමුදුරුවෝ කෙනෙක් හිටියා.
මෙන්න මේ හාමුදුරුවෝ වැඩ හිටියා පන්සලක. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා පන්සලක. මේ හාමුදුරුවන්ගේ පන්සලට ආව රහතන් වහන්සේ කෙනෙක්. මේ හාමුදුරුවෝ දන්නේ නැහැ මේ රහතන් වහන්සේ කියලා. මේ හාමුදුරුවන්ට හදලා දුන්න දායක කෙනෙක් හිටියා. දායක සභාපතිතුමා තමයි මේ පන්සල මේ හාමුදුරුවන්ට හදලා දීලා තියෙන්නේ. අර ආගන්තුක රහතන් වහන්සේ පන්සලට ආවා. පන්සලට ඇවිල්ලා පන්සලේ දැන් වැඩ ඉන්නවා. ඉතින් හාමුදුරුවන්ගෙන් තවසරත් අරගෙන ඉන්න වෙලාවේදී අර ගමේ පන්සලේ හාමුදුරුවන්ට තියෙන ප්‍රසාදය ගමේ දායකයාට පන්සල හදපු කෙනාට වැඩි අර ආගන්තුක හාමුදුරුවන්ට දැන් ලැබෙනවා. ආගන්තුක හාමුදුරුවන්ට දාන දෙනවා. ආගන්තුක හාමුදුරුවන්ට සත්කාර කරනවා. දවල් ආහාරත් දෙනවා. හවසට ගිලම්පසත් ගෙනත් දෙනවා. දැන් අර හාමුදුරුවන්ගේ ඉරිසියාව වැඩෙන්න පටන් ගත්තා. අර පන්සලේ ඉන්න හාමුදුරුවෝ ඉරිසියාවෙන් දැන් පෙළෙනවා. ඉරිසියාවෙන් පෙළිලා ඉරිසියාවෙන් පෙළෙන්න ගත්තට පස්සේ අර මොකද කරන්නේ? අර හාමුදුරුවන්ව ඉරිසියාවෙන් පෙළෙනවා. ඉරිසියාවෙන් පෙළිලා අර හාමුදුරුවන්ට හවස දවල් දාණයට ආරාධනා කර අර තාපසතුමා අර දායකතුමා ඒ වෙලාවේදී අර ඝණ්ඨාරයට නාද කරන්නේ නැහැ. උදේ දාන්නේ වඩින්න යනකොට ඝණ්ඨාරයට නාද කරේ නැහැ. තමන් හොරේම ගිහිල්ලා දානේ වළඳලා තාපසතුමාගේ ගෙදර. ඇයි හාමුදුරුවනේ අනිත් ආගන්තුක හාමුදුරුවෝ අන්න හොඳට කාලා සැතපීලා නිදි කියලා කිව්වා. අන්න ඒ වෙලාවේදීම තව වෙලාවක් තියෙනනේ හාමුදුරනේ කියලා දාන එකක් පිළිගන්නවා. ඒ දාන එක පිළි අරගෙන ඒ දාන එකත් අරගෙන අර හාමුදුරන්ට දෙන්න යනකොට එතන මේ කොහෙවත් යන හාමුදුරුවෝ වෙනකොට මම මොකටද කෑම දෙන්නේ කියලා මොකද කරන්නේ? අර කෑම එක ගිහිල්ලා වතුරට දැම්මේ නැහැ. කෑම එක ගිහිල්ලා වෙන කොහටවත් විසික් කරේ නැහැ. ඒක ගිහිල්ලා දැම්මා ගිනි ගොඩකට. එහෙම කරපු හාමුදුරුවෝ තමයි කාරුණික පින්වත ඊට පස්සේ ආත්ම ගානක් නිරේ දුක් විඳා. එහෙම ගානක් නිරේ දුකේ යකෙක් වෙලා ඉපදිලා ආත්ම 499ක් දුක් විඳා. එක ආත්මයක් විතරයි බඩ පිරෙන්න කෑවේ. ඒත් මොකද්ද කෑවේ කියලා දන්නවද? ඒ තමයි අර මනුෂ්‍ය දුවකට ගැබ්ගත් කලලයක් විනාශ වෙලා ඉන්නේ. ඒක තමයි බඩ පිරෙන්න කෑවේ. 499 ආත්මයක්ම කණ්ඩ නැතුව හිටියා. ඊළඟට 499ක්ම බල්ලෙක් වෙලා ඉපදලා එයාට කණ්ඩ හම්බුන්නේ නැහැ. ඒ 499ම කාරුණික පින්වතුනි කණ්ඩ නැතුව අර මිනිහෙක් වමනේ කරපු එකක් වැළඳුවේ. දීවර පවුලක ඉපදුනා. කණ්ඩ නැහැ. පවුලෙන් ගහලා එලෙව්වා. සියලුම දේවල් නැතුණා. අන්තිමේට කාරුණික පින්වතුනි බුදුහාමුදුරුවෝ මහා සරියුත් හාමුදුරුවන්ගේ මේ කොල්ලව දැකලා මනුෂ්‍යාත්ම භාවයේ වාසනාවකට ඉපදිලා සරියුත් හාමුදුරුවෝ මහාන කළා. ඒ හාමුදුරුවෝ තමයි කාරුණික පින්වතුනි ලෝසක හාමුදුරුවෝ. දැක්කද කරපු කර්මයේ බරපතලකම? අන්තිම වෙලාවේදී ලෝසක හාමුදුරන්ට දාන්නේ නැති වුණා. සමහරක් වෙලාවට සරියුත් හාමුදුරන්ට දාන්නේ නැති වෙන ලෝසක හාමුදුරුවොත් එක්ක හිටියොත්. දැක්කද කාරුණික පින්වතුනි කර්මයේ බරපතලකම? බඩ පිරෙන්න දාන්නේ වැළඳුවේ නැහැ ලෝසක හාමුදුරුවෝ. ඒ නිසා කවුරු හරි කෙනෙක් මම වර්ණවත් වෙන්න, මම ලස්සන වෙන්න, මම පැහැපත් වෙන්න, මර දීර්ඝාව සම්පත් ලැබේවා ප්‍රාර්ථනා කළාට වැඩක් නැහැ. ඒ සියලුම දේවල් තියෙන කාරණේ පිළිබඳ කර්මයේ යටයි. කර්මයේ බඳු කරගෙන ඉන්නේ, කර්මයේ ඥාතිවරයා කරගෙන ඉන්නේ. ඒ නිසා හැමෝම මේ කර්මය අපි තේරුම් ගමු. ඒ කර්මය අපි තේරුම් ගත්තොත් එහෙම අපිට මේ ලෙඩ වෙන, මහලු වෙන, මැරෙන දුක් සහිත සසරෙන් අපිට ඈතර වෙන්න පුළුවනි කාරුණික පිංගුද. ඒ නිසා හැමෝම අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරේ මජ්ක්‍ධිම නිකායේ චූලකම්ම විභංග සූත්‍රය. මේ සූත්‍රේ බොහෝ කරුණු තියෙනවා. එකේ කරුණු අධ්‍යයනය කිරීම මගින් ඔබට මේ සූත්‍රේ කර්මයේ